2010 මුල් දිනයක නැති වර්ෂා දෙකනේ රැව්දිදී නිරතුරු FM ෂා දිනිතේ වැටුණු ප්‍රතිබිඹු කළ පරීක්ෂා බසයට නැගුණු රූමත් අයේෂා වෙනදා නොදැනෙනා හැඟුමකි ඇති වූයේ කවදා කොතැනකදී හෝ දැක යයි සිතුයේ නැත ඉවතට බලා යෑමට සිත් වූයේ යුහුසුළු හුරුපුරුදු දැනුණා පෙර භවයේ පදවයි දිනෙන් දින උකුවෙල රියසක විමසුමි දනන්ගෙන් ඔබ තතු සැම මසක නොකලත් වාදනය ඔබ ගැන මගුල් සක ඇත්තෙක් නැත නොකිව් ඔබගේ අහිංසක කවි සඳැල්ල කවි සඳැල්ල රසාලිප්ත පද සිතුවම රසාලිප්ත පද සිතුවම කවි සඳැල්ල සියාරේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔබ වෙතට ගෙනේන ඉතාමත් රසවත් හෝරාවක් ගත කරන්නට ඔබට අවස්ථාවක් උදා කරලා දෙන කවියට කැමති කවි රසවින්දනයට කැමති ඔබ වෙනුවෙන් ගෙනේන කවි සඳැල්ල. කවි සඳැල්ලට සුපුරුදු පරිදි අපත් සමගින් එකතු වෙන්නේ උමා ඔය නිර්මලී. හොඳයි ඉතින් අපි අද වැඩසටහන සුවිශේෂී ආකාරයෙන් තෝරාගත්තේ උමා මේ ප්‍රේමය කවියට අදාළ වෙලා තියෙන විදිහක් ගැන. ඒකට අපේ ආයතන ඇතුළෙන්ම අපිට කෙනෙක් හම්බ වුණා මේ ප්‍රේමය පිළිබඳව ඔහු බොහොම රසවත් කවි පෙළක් රචනා කරලා තියෙනවා. ඔව් තරින්ද. ඒ තමයි අපේ තාක්ෂණික අංශයේ ශිල්පියෙක් ඔහු. ඒ වගේම ඉතාමත් දක්ෂ ශබ්ද ඉංජිනේරුවරයෙක් බානුක බටුගොඩ. අයිබෝන් තරිදු. දැන් බානුක මේ මොකක්ද මේ කවි පෙළ? ඕක මම මේ වැඩසටහන ගැන අපි කලින් අවස්ථාවකදී කතා කරද්දී මම බානුකගෙන් කිව්වහම අපේ ඉන්න කවියෙක් විදිහට කවි කීපයක් ලියලා දෙන්න කියලා. කිව්වා මේ අවුරුදු ගානකට කලින් ලියපු කවි වගයක් තියෙනවා. ඇත්තටම මේ දැන් මේ අවුරුද්දට මේ දශකයේ සම්පූර්ණ වෙනවා මං හිතන මේ මාසේ මේ අවුරුද්දේ අගෝස්තු මාසෙට වගේ මේ කවි පන්තියට. ඉතින් මේක ලියවෙන්නේ ඇත්තටම මීට කලින් මේ කවි ලියන්න කලින් මම කවි ලියලම නැහැ. කියන්නේ කවි ලියලා නැහැ. ඔය ඔබේ ආරම්භය. කියන්නේ කවි ලියන්න පුළුවන් කියලා හිතුනේ මේක ලිව්වට පස්සේ. ඒක දැනගත්තේ. ඉතින් ඒ කාලේ මේ 2010 මුල් කාලේ වගේ මම අපේ ඉස්කෝලේ යනකොට මම උසස් පෙළ විභාගෙ ලියපු අවුරුද්දේ ඒකත් වෙන්නේ එක්තරා සිදුවීමක්. ඒ කියන්නේ දැන් බස් එකේ සිද්ධියක්. මම සාමාන්‍යයෙන් යන්නේ CTV බස් එකේනේ සීසන් එකේනේ අපි යන්නේ. CTV බස් එකේ යනවා. එදා මට CTV බස් එක මිස් වෙනවා. දශමයෙන් මම බලාගෙන ඉන්නකොට CTV බස් එක යනවා. ඊට පස්සේ එනවා පෞද්ගලික බස් එකක්. මේ ඊට පස්සේ එන්නේ විනාඩි 10කට පස්සේ. ඒකට මම නගිනවනේ දැන් මම 7:00 කලින් ඉස්කෝලේට යන්න ඕනේ හින්දා අරකට නගිනවා. ඒ බස් එකට තමයි අතරමඟදී මේ ගෑන් ළමෙක් ගොඩ වෙන්නේ. එතනින් තමයි කවි සිතුවිල්ල ආරම්භ වෙන්නේ එහෙමද? නෑ කවි සිතුවිල්ල නෙමෙයි. ඊට පස්සේ මම පොඩ්ඩක් යාගෙන පොඩි අදහසක් ඇති වෙලා ටිකක් තොරතුරු හොයලා බලලා මම ගියා පොඩ්ඩක් එයාට කතා කරන්න. හැබැයි මම විභාගෙ ලියන අවුරුද්දේ ඒක මට අවුරුද්දක් විතර බාලයි. ඒතර විභාගෙ ලියන්න කලින් අවුරුද්දේ. එතකොට මේ මම සජීවීව කියන්නේ හම්බෙලා කතා කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ආ පන්ති යන ටයිම් ටේබල් එක පොඩ්ඩක් බලාගෙන එතනදී පොඩ්ඩක් ඒ වගේ තැනකදී හම්බෙන්න කතා කරනවා. කතා කරන්න ගියාට මට කිසිම පිළිතුරක් එන්නේ නැහැ. කතා කරන්නේ නැහැ මාත් එක්ක. ඉතින් ඒකින්ද මං හිතුවා දැන් සාමාන්‍යයෙන් මොකක් හරි කවුරු හරි දකේ කියලා දන්නේ නැහැ මොන හරි මේ තරුණ කාලේදී ආදරවන්තයින්ගේ හිතට එන දේවල් නෙතින්නේ. සොඳුරු අදහස්. ඉතින් එහෙම හිතලත් දන්නේ නැහැ. දැන් ගොඩක් ඒ කාලේ දැන් අපිත් දැන් ෆෝන් එකේ SMS තිබුණාට දැන් ස්මාර්ට් ෆෝන් නැහැනේ. ඒ කාලේ තිබ්බේ ඔය 1100 ඒ වගේ ෆෝන් තිබුණේ. ඒ වගේ නමුත් මට හෑන්ඩ් ෆෝන් නම්බර් එකකුත් හම්බුන්නේ නැහැ. හොයාගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා මේ මගේ හිතේ තියෙන එක ලියලා දුන්නොත් හොඳයි කියලා. හැබැයි ලියුම් යුගයේ තියෙන්නේ ඊට කලින්. දැන් අපේ කාලේ ෆෝන් එකේ SMS එක හරි ගහගන්න පුළුවන්කමක් තිබ්බනේ. ඒතර මේ ලියුම් යුගයේ යන්නේ ඊට කලින්. හැබැයි ඔක්කොම ලියුන්නේ දෙන්නේ ගද්දෙන්නේ දෙන්නේ. මම හිතුවා පොඩ්ඩක් මේ නිකන් කවියක් වගේ ලියන්න try කරලා මේක කවියකින් දුන්නොත් මොනවා වේද කියලා. තමයි මේක ලියන්න උත්සාහ කරේ මම. දැන් මෙතනදී මේ වැඩසටහන ඇතුළට බොහෝ ගිනාපු එකත් එක්ක මේකේ වටිනාකම තියෙන්නේ ඒ මුල් ලියපු ඒ කොලේ
මම හිතන්නේ දැන් මේ වෙනකොට සෑහෙන්න තැනකට පත් වෙලා ඒ කොලේට වෙන්න තියෙන ගොඩක් දේවල් වෙලා. ප්‍රතිරා පත් වෙලා පොඩක් එහෙම නැමිලා එහෙම තියෙන. නමුත් අදටත් මේ දශකයකටත් වැඩි කාලයක් පුරාවට ඔබ ගාව ඒක තියෙනවා. ඔව් සමම් පර්ස් එක මේ කියන්නේ මේ කොලෙත් නෙමෙයි මම දෙන්න ලිව්වේ වෙනම ටිකක් පොඩි පොතක් වගේ හදලා පිළිවෙලකට නිකන් චිත්‍රයක් ඇඳලා එහෙම දුන්නේ. නමුත් ඒක දෙන්න හදනකොට මේ අපේ අම්මට පොත අහු වුණා. මේ මාත් ඒලවල කරන කාලේ අම්මා කිව්වා මොකද්ද මේ කරන විකාර මේ විභාග කටේ තියාගෙන කියලා අම්මයි පොත ගත්තා. ගත්තන් පස්සේ මට ඒ පොතයි හම්බුන්නේ නැහැ. ඉතින් මම කෝකටත් කියලා අර බෑකප් ගහලා තියාගත්ත කවිය තියාගත්තා. කවිය තියාගත්තා කවදා හරි ඕනේ කියලා. ඉතින් මම හිතා අද ප්‍රයෝජනවත් වුණා ඒක. සෑහෙන ප්‍රයෝජනවත් වුණා. අපි දැන් පටන් ගමු. ඔය උතන තියෙන පළවෙනි කවියෙන් කොහොමද මේ කවිපන්ති ආරම්භ වෙන්නේ? කවිපන්තිය කියන දැන් මම මේක මුකුත් අර මැනලා කිරලා කරපු එකක් නෙමෙයි. මම ඉතින් මට ඔළුවට එන කවිය ලිව්වා. අන්තිම බලනකොට කවි 30ක් ලියවිලා තියෙනවා. ප්‍රේම සංදේශය. සංදේශයක් ඇත්තටම. කවි 30 ඒ කියන්නේ ඒක කවි ඒතර කියන්නේ මම දැන් මේ කවිය ලියන්නේ 2010 අගෝස්තුනේ. අගෝස්තු ලියන්නේ 2010 පෙබරවාරි 15. මේ ඒ පෙබරවාරි 15 ඉඳලා අගෝස්තු මාසයේ මැද කාලේ වෙනකන් වෙච්ච සිදුවීම් ටික තමයි මම ලිව්වේ. සිදුවීම් ටිකයි මම මගේ හිතේ තියෙන හැඟීමුයි ඔක්කොමත් එක්ක. ඉතින් ඒක හින්දා පළවෙනි කවිය මේ කොහොමද අපි කවි සඳල්ලෙන් ඔබේ ඒ පළවෙනි කවිය ඔබේ හඬින්ම රස විඳින්න කැමතියි. අපි ගායනා කරන්නේ නැතුව අපි කවිය සාමාන්‍ය විදිහට අපි කියමු. ඔබේ කැමැත්තක්. පළවෙනි කවිය ලිව්වේ මොකද එයාගේ නම කියවෙන්න ඕන. හැබැයි මම මෙතන නම නම් කියන එක චර මේ සුදුසු නැහැ කියලා හිතනවා නම්. ඔව්. ඔව්. අපි එතන පොඩි හිස්තැනක් තියාගෙන ඔව්. ඉතුරු පද පෙළිය ගලප. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේක ගුවන්විදුලි නාලිකාවක්. මේ කවිය තුලත් වෙනත් ගුවන්විදුලි නාලිකාවක නමකුත් ගෑවෙනවා. ඒක එච්චර ප්‍රශ්නයක් අදාළ නැති. වෙන්නේ නැහැ. ඒක ඔබේ සිතුවිල්ලනේ. ඔව් මං ලිව්වේ කවිය 2010 මුල් දිනයක නැති වර්ෂා දෙකනේ රැව් දිදී නිරතුරු FM ෂා දිනිතේ වැටුණු ප්‍රතිබිඹු කළ පරීක්ෂා බසයට නැගුණු රූමත් අයේෂා. දැන් මෙතනදී මම දකින හරි සුන්දර දෙයක් තමයි මේ කවියකට යොදා ගන්න බැරි අකුරක් මෙතන තියෙනවා. ෂයන්න සාමාන්‍යයෙන් මේ කවියකට හරි අමාරුයි යොදා ගන්න. මමත් තරින්ද ඔය ඇහුවමයි ෂා කියලා අකුරකින් කවියක් ඒක මෙහෙමයි. ලියවෙනවා. නමුත් ඒ වෙලාවේ ඒ ගලප ගන්න ගැලපීම සාර්ථකයි. මේ කාලයක් තිස්සේ හිතලා ආපු අදහසක්ද නැත්නම් මේ මොහොතේ ආපු දෙයක්ද? ඒ කියන්නේ ඒ මොහොතේ නෙමෙයි ආවේ ටිකක් කියන ජනවාරි දැක්කට මේක මම ලියන්නේ අගෝස්තුනේ. ඒ වෙලාවේ ආවේ. නමුත් අර මං කිව්වේ අපේ අම්මා මේ කවි පොත මගෙන් අත්තරංගුට ගත්ත වෙලාවේ අම්මත් කවි ටික ඔක්කොම කියනවා. අම්මත් කවි ලියනවා, අම්මා සින්දු ලියනවා. ඒ කියන්නේ අපේ අම්මත් ලියන කලාව සම්බන්ධව ගමේ ප්‍රාදේශීය වට්ටමින් අම්මට කියලා තමයි කිවිඳියක් තමයි අම්මත් කවි ලියනවා. අම්මා කිව්වා ඔය පළවෙනි කවිය කියවලා පුතා මේ මහප්‍රාණ අකුරු අගට එලිසමයට දාන්න නෑ කියලා මට කිව්වා. නමුත් කරන්න දෙයක් නෑ. ඉතින් කෑල් ළමයාගේ නම අගට එන්නේ මහප්‍රාණ ෂයන්න නම් ඉතින් මම කවිය ලියන්න එපා ඒකට. අන්න එතනදී අපිට ආයෙත් එන්න පුළුවන් අර කවියාව කොටු කරලා තියාගන්න බැහැ කියන තැනට. ඇත්තටම කවිය කොටු කර ඒකනේ අපේ නිදහස් කවිය බිහි වුණේ තනින්දු. මොකද අපිට එතෙන්දී කවියට සාධාරණයක් වෙන්න ඕන නම් මමත් හිතනවා ගතානුගතික රාමුවෙන් අපි මිදිය යුතුයි කියන තැන. අනිවාර්යෙන්ම. සමහර විට අහන අය අපිට බනින්නත් ඉඩ තියෙනවා. ඔව් අපි ඒ සියල්ලටම සූදානම් තමයි මේ වැඩසටහන අපි අසන්නන් වෙනුවෙන් ගෙන එන්නේ. ඔව්. හොඳයි බානුක අපි ඔබේ ඔය කවිපන්තියේ තව කවි රාශියක් තියෙනවා. ඒ කවි ගැන කතා කරන්න කලින් කෙටි විරාමයක් ගමු. කවි සඳල් කවි සඳල් රසාලිත් පද සිතුවම රසාලිත් පද සිතුවම සියරයි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔබ වෙතට ගෙනේන කවි සඳැල්ල. කවිත්වයට ප්‍රිය කරන රසයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් කවි සඳැල්ල. දැන් උමා අපි කතා කරමින් හිටියේ මේ ප්‍රේමයට අපේ මිත්‍රයෙක්ගේ කවිය සම්බන්ධ වෙලා ඔහු අතින් ලියවුණු කවි පිළිබඳව. දැන් ප්‍රේමය ගැන කතා කරද්දී අපි කලින් කිව්ව මේ හිතාගන්න බැරි අකුරු දාලා තියෙනවා මේකට. සාමාන්‍යයෙන් කවියෙකුට එන්නේ නැති නැති අකුරු. මොකද ඉතින් ඔහු තරුණ කවියෙක්. ඔහුට ඒ වෙලාවේ අවශ්‍ය වෙන්නේ ඔහුගේ හදවතේ තියෙන හැඟීම ඒ විදිහටම දෙන්න.
ඉතින් අපි අපේ තරුණ කවියට නිදහස දෙමු නේද තරිඳු? හොඳයි බානුක අපි නැවතත් ඔබට ආරාධනා කරනවා. දැන් ওই කවි 30ක් විතර තියෙනවා. ඔතනින් අපිට මේ වැඩසටහනට කවි 30ම ගන්න බැරි වෙයි. අපිට තවත් ඔතන තියෙන කවියක් කියන්නකෝ. අපි ගමු මේක පිළිවෙලකට යනවා. මේක දෙවනි කවිය විදිහට ලිව්වේ ලිව්වකනේ ඒ කාලේ මගේ අතින් ලියුනේ වෙනදා නොදැනෙනා හැඟුමකි ඇති වූයේ කවදා කොතැනකදී හෝ දැක යයි සිතුයේ නැත ඉවතට බලා යෑමට සිත් වූයේ යහුසුළු හුරු පුරුදු දැනුණා පෙර භවයේ. ඉතාමත් රසවත්. දැන් මේ එතනදී යනවා පෙර භවයටත්. මෙච්චර ආදරයක් මේ පළවෙනි දැකීමෙන් එහෙම දෙයක් තියෙනවනේ තරිඳු අර කියන්නේ අපිට අර සමහර ප්‍රේමයන් තියෙනවා දුට්ටු මතින් බැඳෙනවා. ඒ වගේ ප්‍රේමයකට අපි කියනවා සංසාරගත බැඳීමක් කියලා. සමහරට එහෙම බැඳීමක් වෙන්න පුළුවන් නේද? ඇත්තටම දැන් මෙච්චර අදහසක් පහළ වෙනවා මේ දැකපු හරි අහඹු සිදුවීමකින් හම්බ වෙන්නේ. අනිත් එක අර බස් එකක් මගහැරිලානේ මේ ප්‍රේමය ආරම්භ වෙන්නේ. පළවෙනි දැන් සීසන් එකෙන් යන්න තිබ්බ බස් එක මගහැරෙනවා. ඊට පස්සේ අතින් වියදම් කරගෙන යන්නේ මේ ප්‍රේමය නිසා. ඔව්. ඊට පස්සේ දෛවෝපගත සිද්ධියක් වෙන්න පුළුවන්. තව තියෙනවා කවි රාශියක්. තව අපේ මේක අපේ තියෙනවා මාතලේ උකුවෙල කියලා නගරයක්. කියන උප ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අපේ උකුවලට තමයි අයිති වෙන්නේ අපේ. ඉතින් ඒකටත් සම්බන්ධ වෙන ඊළඟ කවිය පදවයි දිනෙන් දින උකුවෙල රියසක විමසුමි දනන්ගෙන් ඔබ තතු සැම මසක නොකලත් වාදනය ඔබ ගැන මගුල් සක ඇත්තෙක් නැත නොකිව් ඔබගේ අහිංසක. මොනහරි අපි උමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් දේවල්. දැන් මෙතනදී හරි රසවත් විදිහට මේක ලියවිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කවි අපි කවි 3යි තාම ඇහුවේ. ඒ කවි 3 තියෙන ප්‍රේමය ඒ අදාළ පාර්ශවයට දැනුණා නම් දැන් මම හිතන්නේ මේක දීගන්න බැරි වුණා නේද? ඔබේ ප්‍රේම සංදේශය තාමත් ඔබ සතුව තියෙනවා. මලඟ තියෙනවා. ඔව් ඉතින් අපිට මේ මොහොතේ මේ දැනෙන හැඟීම ඒ අදාළ පාර්ශවයට දැනුණා නම් අන්න එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ කවියකට කරන්න පුළුවන් දේ. මෙතෙන්දි මට මතක් වෙනවා තරිඳු ඔය බොහොම ඉස්සර කාලේ මේ රජ කාලේ දැන් කුමාරවරු තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න මේ ප්‍රේම කාව්‍ය ලිව්වා. ඉතින් අපේ බානුකත් ඒකම තමයි කරලා තියෙන්නේ නේ. ඒ ආකාරයකට ඔහු කුමාරයෙක් වෙලා තියෙනවා. නමුත් කුමාරිකාවට මේ කවි පෙළ ලබා ගන්නට වරම් නැති වෙලා තියෙනවා. සංදේශය යවා ගන්න බැරි වුණා. ඉතින් අපි උත්සාහ කරනවා. ඔව්. මම හිතනවා අය සමහර විට මේ වැඩසටහන අදහගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. එතනදී අපිට හිතන්න පුළුවන් සමහර විට නැවතත් ඇයට යම් කිසි හැඟීමක් ජනිත වේවි කියලා. අනිත් එක තරිඳු මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය වයසේ තරුණයෙක් කියන්නේ මේක බොහොම නාබර තරුණ වියේනේ මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඔය වයසේ තරුණයෙක් මෙහෙම මේ කවි මේ වගේ කවි මෙහෙම කවි ලියයි කියන එක අපිට බලාපොරොත්තු වෙන්නත් බැහැ නේද? ඇත්තටම දැන් අපි දැන් ඒ කාලෙදී අපේ වැඩිහිටියන් අපිට කියන දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් ගැහණු ළමෙක් හෝ පිරිමි ළමෙක් මේ දෙදෙනා අතරේ කතා බහ දැන් අපි අහලා තියෙනවා ඒ දවස්වල ලිපියක් ලියලා ආදර ලිපිය එක එක පැතිවලට ලියනවා එක එක පාට වලින් පෑන් පැන්සල් මේ හැම එකකින්ම ලියනවා චිත්‍ර අඳිනවා. ඔව්. ඇඳලා පුළුවන් අවස්ථාවක් තිබුණොත් සුවඳ පවා තමන් ප්‍රිය කරන සුවඳ පවා ඒ කොළයට එකතු කරලා යවන්න තමයි උත්සාහ ගන්නෙ. හැබැයි තරුණයෙක් විදිහට කවියක් ආශ්‍රිත කරගෙන තමන්ගේ ප්‍රේමය පියවරෙන් පියවර මේ ප්‍රේම කාව්‍ය ලියවෙන්නේ හරිද නේද? ඇත්තටම. ඔව්. එයයි ඒකේ වටිනාකම. අනිවාර්යෙන්ම. බාරුක තවත් කවි තියෙනවා අපි කියමු තව කවියක්. මේකේ දැන් ඊළඟ කවිය ලියවෙන්නේ මේක සිදුවීමක් තමයි. ඒ කියන්නේ මම දැකලා දැන් මාස 6ක් ඇතුළත වෙච්ච දේනේ තියෙන්නේ. මම දැකලා මම යනවා මෙයාට කතා කරන්න. කියන්නේ බස් එකේදී වෙන තැනක් අහුවෙන්නේ නැහැ කතා කරන්න. බස් එකක් හෝ බස් නැවතුමක් මොකද එක ඉස්කෝලේ නෙමෙයි වෙනත් ඉස්කෝලේක ඔය පන්ති යන දවසක සෙනසුරාදා දවසක. හැබැයි මම එතනදී
මේක මම පළවෙනි පාර කතා කරන්න යනකොට අවස්ථා 4කදී පොඩි බාධා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් බාධා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒත් ඔය බස් එක මිස් වෙන එකක්. ඊට පස්සේ මම වෙලාවට යනකොට එයාලගේ පන්තිය කලින් ඇරලා එතනදී හම්බෙන්නේ නැහැ. ඊළඟ දවසක උදේම ඒත් මම කතා කරන්න ඔන්න මෙන්න ඉන්නකොට මේ එයාගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිල්ලා ත්‍රිවිල් එකේ නගගෙන ගියා. ඊළඟ දවසකත් බස් එකේ ඔහම කතා කරන්න ඉන්නකොට හිටගෙන අපි ඔක්කොම ගියේ. එයා ළඟ හිටපු කෙනා බස් එකෙන් බැස්සා. ඒතර එයාගේ පුටුවේ ඉඳගත්තා. ඒතර එතනත් මට අවස්ථා 4ක් මට මේ මූණට මූණ කතා කරන්න මග හැරෙනවා. පස්වෙනි දවසේ කොහොම හරි අල්ලගන්නවා. අල්ලගෙන පොඩ්ඩක් ළකට ගිහිල්ලා මේ ඔයා මේ අසවල් එක්කෙනා නේද? ඔව් කියලා මේ ඔයා මං පොඩි කතාවකට කතා කරන්න යනවා. නමුත් මේ මං ඊට පස්සේ කෙලින්ම අනිත් පැත්ත හැරිලා මූණට කනට ගහව මේ ඔයා කවුද කියලා කියන්නකෝ කියලා. මං කිව්වා මේ මම කවුද කියලා හෙට උදේට කියන්නම්කෝ කියලා. මොකද අපි ගෙදර යන ගමන් තමයි මේ බස් එකෙන් බහින්න ඕන මෙන්න මම ඔය කතාවට අල්ලගත්තේ. ඊට පස්සේ පහෝදා උදේ දැන් එන වෙලාව මම දන්නවනේ. ටයිම් ටේබල් ඔක්කොම දන්නවනේ. ඉතින් ඔය කාට අපි අනිවාර්යෙන් කීයටද ඉන්නේ ඔය ඔක්කොම බලාගෙන යන්නේ. එතකොට පහෝදා උදේ මං හරි එහෙනම් හෙට කතා කරයි මෙයා කියලා හෙන මේකෙන් ගැම්මෙන් උදේ එනකොට අම්මත් එක්ක ආවා. හරිද? ඉතින් මේ අම්මත් එක්ක ආවා. ඉතින් ඒ ගැන තමයි ඊළඟ කවිය මම ලිව්වේ. පුංචි බාධා කිරීමක් කරන දැන් මේ එතනදී දැන් මම පුද්ගලිකව දන්නවා බානුක දැන් මේ අපි කවි වැඩසටහනට එකතු කරගත්ත පළවෙනි කෙනා විදිහට බානුකට තියෙන රසය ටිකක් වෙනස්. බානුක හැමතිස්සෙම කවියක් හෝ යම්කිසි ඕනෑම දෙයක් ගීතයක් ගැන කතා කරන්න ගියත් බානුක කොහොමද පත්තරවලට පවා කවි ලියලා තියෙනවනේ. ඔව් මම මේ ආයතනට සම්බන්ධ වුණාට පස්සේ විවිධ මාතෘකා කාලන මාතෘකාවලදී පත්තරවලට කවි රචනා කරා. ඉතින් මම හිතනවා මේ හොඳම පුද්ගලයා තමයි අද අපි වැඩසටහන සම්බන්ධ කරගත්තේ කියලා. අනිත් එක අපේම ආයතනයේ ඇතුලේ එහෙම කෙනෙක් ඉන්නවා කියන එක හරි ලොකු දෙයක් නේද කරින්දු? ඇත්තටම. දැන් මේ අනිතක මේ කවි පෙළ ලියවිලා තියෙන්නේ වෙච්ච එක එක සිදුවීම් එක්ක. අන්න ඒකයි මටත් ඒ කවි පෙළේ තියෙන විශේෂත්වය. අනිත් එක දවසින් දවස වෙන සිදුවීම් එක බැඳිලා තමයි ඔහු ඒ කවි ලියන්නේ. ඉතින් එක එක දවසට ඇති වෙන එක එක හැඟීම් එක්ක ඔහු පොර බදනවා. අවසානයේ කවියක් බවට පෙරලලා අද අපි ඉදිරියේ මේ කොලේ තියාගෙන ඉන්නවා. ඊළඟ කවිය කියමු. ඊළඟ කවිය තමයි මේ මෙතනත් අපේ ජීව විද්‍යා ගුරුවරයෙක් ඒ කාලේ නුවර පන්ති කරා දයා සර් කියලා ප්‍රසිද්ධයි ගොඩක්. ඒ සර්ගේ නම මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ සර් කියන්නේ බයෝනේ. බයෝ කියන්නේ බයොලොජි ජීව විද්‍යාව. ඉතින් මගේ පන්තිය නෙමෙයි ඒක එයාගේ පන්තිය. මම මැත්ස්නේ මට බයෝ සම්බන්ධයක් නැහැ. ඒත් ඉතින් මේ කවිය ලිව්වේ මම ශනිදා සවස එන විට හැර දයා බයෝ ලංවී විමසුවෙමි ඔබේ තතු මදක් ලියෝ වචනෙන් දෙකෙන් පිළිතුරුදී හැරගියෝ පසුතා උදේ මවතුරුලේ පැමිණියෝ. හරි අපූර්වයි. ඉතින් මේ මොහොත ඒ ගලපලා තියෙන වචනත් එක්ක බැලුවාම දැන් සාමාන්‍යයෙන් බයෝ කියලා වගේ වචනයක් කවියකට ගන්නවා කියන්නේ ඒක ටිකක් මහන්සි වෙන්න ඕන කාරණාවක්. මහන්සි වෙන්න ඕනේ කාරණාවක්. අනික ඒක පොඩ්ඩක් මේ සාම්ප්‍රදායෙන් බැහැර වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද ඒ වගේ කවි අපිට හුඟක් දක්නට ලැබෙනවා තරින්දු. ඒ කවි බොහොම සාර්ථකයි කියන තැනත් මම නම් ඉන්නවා. ඔව්. ඉතින් අපිට කියන්න පුළුවන් ද කවියකට තමන්ට දැනෙන හැඟීමට පිටුපාලා අමුතු සංස්කෘත වචන යොදන්න බැහැනේ. අපිට එහෙම කියන්න බෑ. එහෙම යෙදුවා නම් මේ තරම් සුන්දර කවියක් පෙළක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔව්. මොකද හැඟීමට සාධාරණත්වයක් ඉටු වෙන්නේ නැහැ එතකොට. හොඳයි බානුක අපි තව කවියක් ඔබේ දැන් ඊළඟට මේ පිටු අපිට පෙරලමු. දැන් මෙතනදී අම්මව එක්ක තමයි අවසානයේදී ආවේ. ඔබ බලාපොරොත්තුනේ අය තනියම එයි කියලා. නමුත් අවසානයේ මවත් සමගින් තමයි ඇවිල්ලා තිබුණේ. ඊට පස්සේ ඉතින් ඔය කතන්දරේ ටිකක් දැන්
ආවා පොඩ්ඩක් දැවක පුරුද්ධකට එකන අම්ම හැමදාම මේ අම්ම මංහින්ද අම්ම එක්කන් එන්ඩ පටන්ගත්තොත් ඒක යාටත් වදයක්නේ අම්මටත් වදයක්නේ අම්ම ගෙදර ඉන්න වෙලාම අම්මට වැඩ පාල් කරකට මේ දුව මගෙන් සිකරුටියක දෙන්න දුවක පස්සේ සිකරුට චොබ්බය කරන්න ගියොත් කියලා මම පොඩ්ඩක් ඔය නැවත්තුව මේක ඇය මුණ ගැහෙන්නට ඇව හම්බ පෙන්නට ඒතිය හම්බෙන්න්න ගැන කතා කරන්න යන එක තියට නැවත්තුවා මේක තිනවා ඊළඟ කවිය ඔබ උදෙසා ආමි අන් කටයුතු හැරදා උනත් හැම විටම එයටම තද බාධා ගණනකටත් නොගෙන එය තඹයටත් එදා නැත නැවතුනේ යන එන සෙංකඩ දළදා එකෙන් අපි පන්ති තිබ්බෙ නුවර අපි නුවර උදේ හවස යනවා එතින් පන්තියන එක නුවර යන එකවත් නැවතුන් නැහැ මේ නිසා හැබැයි අද වෙනකොට නැවතිලා මේ කවිය ලියන දවස වෙනකොට නැවතිලා තිබුණ නැහැ අනික පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවනේ මහ මගදි හරි දකින්න හරි ලැබෙයි කියලා හොඳ ඉතින් මේ රසවත් කවි සම්බන්ධයෙන් අද අපි කතා බහ කරන්නේ උමාඔය නිර්මලී සහ අද අපේ වැඩසටහනට එකතුනේ බානුක බටුගොඩ අපි තවත් කෙටි විරාමයක් ගන්නටයි සූදානම් වෙන්නේ විරාමයෙන් අනතුරුව යලිත් මේ කවි පෙළ ප්‍රේමයේ සම්බන්ධ වුණු මේ කවි පෙළ පිළිබඳව කතා බහ කරමු ඒ කවි රස විඳිමු කවි සඳල් රසාලිත් පද සිතුවම රසාලිත් පද සිතුවම උමා දැන් අපි මේ කතා කරපු අද දවසේ දැන් මේ අපි යොදාගත්තේ මේ කවි සඳැල්ල තුල ප්‍රේමය වපුරවන්න. එතකොට දැන් අපි තෝරාගත්ත මේ කවිය බානුක ලියපු කවි රාශියක් තියෙනවා. අපි තාම මේ ඔහුගේ ඒ ආදර කතාවේ මුල කවි කීපය අතර ඉන්නේ. තව බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. සහ ඒ වෙච්ච සිදුවීම් ඔහු බොහොම රසවත් අන්දමට කවියට නගලා තියෙනවා. අනිකේ හැඟීම් වලට තරද බොහොම සාධාරණයක් ඉෂ්ට කරලත් තියෙනවා. එහෙම නේද? අපි දැන් විරාමයට කලින් එක තැනකදී නැවතුණා. ඊට පස්සේ කොතනටද ආයි ආරම්භය දෙන්නේ මොකක්ද ඒ කවිය? ඒ කවිය කියන දැන් ආරම්භය දැන් මේකේ අර බාධා වුණත් එනවා කියලානේ කියන්නේ. ඒතර මොනවද මේ මට බාධා විදිහට උනේ? මේ බාධාවන් ටිකත් කවියට එකතු කරලා ඔව් බාධාවන් ටිකත් කවියට හරි අපූර්වට එකතු කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ යාළුවෝ හිටියොත් යාළුවන්ට පේන මන් දන්නේ මොකක් හරි කියන්න උත්සාහ කරනවා වගේ දැනුණා. නමුත් යාළුවෝ දෙන්න 3-4 දෙනා වටවල ඉන්නකොට මට කතා කරන්න යන්නත් බෑ. මට එහෙම මූඩ් එකක් එන්නෙත් නෑ. මොකද ඒක හරියන්නේ මට සෙට් වෙන්නේ නෑ. හරි. තනියෙන් හිටපු වෙලාව අනික මේක පාසල් වියේ ප්‍රේමයක් නේ තරින්ද? ඔව්. එතකොට මේ පොඩි කුකුසක් තියෙනවා. එහෙම දෙකුත් තියෙනවා. ඔව් මේ ඒක ලිව්වේ දැන් හැමදාම උදේට ඒ කාලේ ඉස්කෝලේ යන ආවේ මල්ලිත් එක්ක. මල්ලි ඒතර කොට කල්සන් කරනවා 6 වසරේද මන් දන්නේ. ඒ වගේ පොඩි වයසක හිටියේ. දැන් නම් මං හිතන්නේ එයත් මේ පාසලෙන් අවුට් වෙලා අවුරුදු 10ක් නේ. මේ එතකොට දැන් මල්ලි එක්ක ඉන්නකොට මට ඉස්කෝලේ ඇඳුමෙන් අනික ඒ කාලේ අපිට ඉස්කෝලේ ඇඳුම් තව වෙන කවියක් තියෙනවා. මේ අනික තරින් දන්නවද ඒ කාලේ මේ අපේ බානුක මේ ඉස්කෝලේ මේ ශිෂ්‍ය නායකයෙක්. ඉතින් ඔහුට මේ තියෙනවා මොකද මේ පාසලේ ගෞරවය රැක ගන්නත් අවශ්‍යයිනේ. ඉතින් එයත් බලපානවා ඔහු ටිකක් පසුපස්සට අඩිය තියන්න. මොකද දැන් උදේ පාන්දර දැන් සතිය දවස්වල ඉස්කෝලේ යන වෙලාවේ මුකුත් ඔය බස්සල මේ කරන්න බෑ. ඒතර අපේ ඉස්කෝලේ පොඩි ළමයි දකින්නවා. ඊට පස්සේ අන්න අර බානුක අයියා බටුගොඩ අයියා මෙහෙමයි කියලා කිව්වම බස් එකේ කතා බහ කරාම එක්ක ගුරුවරු යනවා බස්වල. ඉතින් ඒවත් දැක්කහම මේ අනික අපේ තාත්තා යම්මයි මේ ගුරුවරුනේ. තාත්තා විදුහල්පති. එතකොට ගමේ මිනිස්සු කියනවනේ ඔබේ පියා විදුහල්පතිවරයෙක්. ඔව් විදුහල් විශ්‍රාම එකයි. ඉතින් අන්න බටුගොඩ මහත්තයාගේ පුතා ඔන්න අපිට අපේ පුතාට තමයි උපදෙස් දෙන්නේ. ඕන් එයාගේ පුතාගේ තරම කියලාත් කියන්න බලනවනේ. ඇති වෙන්නට ඕනේ නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබුණා. ඒව නිසාත් එක්ක මේ පාසල් නිල ඇඳුමෙන් මම කතා බහට යන්න ගියේ නෑ. ඔය සෙනසුරාදා දවසක ගියොත් තමයි. ඉතින් මම මේ බාධාවන් ටික ලිව්වා මේ විදිහට. සඳුදා සිකුරාදා මලනුවන් ගෙනි ශනිදා සවස ඔබගේ මිතුරියන් ගෙනි ඉරුදින උදෑසන මවගේම තුරුලෙනි මාහට වැට කඩුළු ඌවෝ මෙලෙසිනි
එතෙන්දී කවි රටාව වෙනස් වෙලා ටිකක් අමුතු රටාවකට යනවා නේද වානුක? ඔව් ඉතින් මම අර සීගිරි ගීවල ආකෘතියටත් එන ගතියක් තියෙනවා එතන. දැන් මෙතනදී මේ මොහු අර කවි ලියද්දී සාහිත්‍ය පැත්ත ගැන හිතනවට වඩා මේ හැඟීමට තමයි අවස්ථාව දීලා තියෙන්නේ. ඔහුගේ හැඟීම තමයි ඔහු ඉස්මතු කරගන්නේ. මේමයි තරිඳ දැන් සංකල්පයක් අවශ්‍යයිනේ කවියක් ලියවෙන්න. ඉතින් මේ ඔහුගේ සංකල්පය ප්‍රේමය. ඉතින් ඒ ප්‍රේමය හරහා ඇතිවන යම් යම් සිද්ධි මාලාවන් තමයි ඔහු අනුභූතිය විදිහට තෝරගෙන තියෙන්නේ ඒ කවි ලියන්න. හොඳයි. ඊළඟට මොකද්ද වෙන්නේ මේ කතාවේ? ඊළඟ කතාවත් ඊළඟ කවියත් ටිකක් මම හිතන සම්ප්‍රදායෙන් බැහැරව යයි. එතනදී ටිකක් සහෝදරියකගේ නම පාවිච්චි වෙනවා. අපි එක සංස්කරණය කළගමු. හරි. මේක විභාග අතළඟ තියෙන නිසා දැන් මේ අගෝස්තු කියන්නේ එයාට උසස් පෙළට තව අවුරුද්දයිනේ ඉතුරු. දැන් මගේ උසස් පෙළ ඉවරයි. නමුත් එයාට තව අවුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ ළඟ. ඉතින් මම ලිව්වා ඒක දරනිමි සියලු උත්සාහයන් තිබෙන මෙලෝ ගැන්මට මිස ඔබ අදර නැත වෙන කුමක් කළෝ ඇති නිසාම ඔබ අත ළඟ උසස් පෙළෝ කිම පවසයිද ඔබ සොයුරිය ශිනී ලෝ. ඇත්තටම ඒ කවිය නම් ඔන්න අර කිව්වත් වගේ සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා තියෙනවා. අපිට පුළුවන් දර අවසාන පදය ගැන ටිකක් දැනගන්න ඒක ගැන විස්තර කරන්න ගියොත් ඒක ඔබට ගැටලුවක් නම් අපි ඒ ගැන කනපිට පෙරලලා තියෙන්නේ. හරි. ඒක කනපිට පෙරලිලා යන එක හොඳයි. යෝක මොකද මේ කවි ලියද්දී මේ ඉස්සර තිබුණා පද පෙරලි තරිඳු. මේ ඒ වගේම දැන් ඔය ගොඩමඩ දෙකම සරුසාරය පළබරය කියලා කවි පන්තියක් අහලා තියෙනවානේ. ඕකේ තියෙනවා මේ ගම මැදින් ගලනා ගඟ මනහරය කියලා. ඉතින් ගමක් මැද්දෙන් ගඟක් ගැලුවොත් මොකද වෙන්නේ? ගම දෙකඩ වෙනවා. එතකොට ගම් දෙකක්. නමුත් කවියට අනුව ඔය ගම මැද්දෙන් නෙමෙයි ගමට උඩිනුත් ගලන්න පුළුවන්. එතන තමයි ඔහුගේ දැක්ම කවියේ දැක්ම කවියේ රසය. දැන් බානුකගේ මේ ප්‍රේම කතාව තමයි අද දවසේ අපි වැඩසටහනට තෝරගත්තේ. විශේෂිතම කාරණාව තමයි මේ සියලුම සිදුවීම් අනුසාරයෙන් ඔහු කවි ලියවිලා තියෙනවා. ඊළඟට කොතනද යන්නේ? ඊළඟට ඉතින් ඔය පටන් ගන්න ඉවරයි. ඊට පස්සේ තමයි මේ ආදර කතා. දැන් ඔය ආදර කතාව එනකොටත් දැන් ඔය කවි කිසිම එකක් මේ ඒ අදාළ පාර්ශවය දන්නේ නැහැ. මං හිතන්නේ අද වෙනතුරු දන්නේ නැහැ. මේ මොහොතතුරු දන්නේ නැහැ. මේ කවි ගැන දන්නේ නැහැ මොකුත්. නමුත් අනිත් උත්සාහයන් දන්නවා. ඉතින් ප්‍රායෝගිකව දන්නවනේ කතා කරන්න ආපුවා ඒවා දන්නවා. මේ කවි ගැන මොකුත් දන්නේ නැහැ. තව හැබැයි මේකට තව මට මගේ ඔළුවට ඇතිවෙච්ච පොඩි ගැටලුවක් තිබ්බා. ඒ ගැටලුව ගැන මම ලිව්ව කවි එක. ඒක තමයි මේ දැන් අපි මෙහෙමනේ ගෑන් ළමෙක් ගැන අපිට අදහසක් ඇති වුනහම අපි ටික හොයලා බලනවනේ. මෙයා යාළු වෙලාද නැත්තම් වෙන කාත් කවුරු හරි මෙයාට ඉන්නවද කියලා ආදි වශයෙන් මේ විපරමක් යනවනේ දැන්. ඉතින් මම එහෙම කරනකොට මට කතාවක් එනවා. ඒ ඉස්කෝලේ පැත්තෙන් එනවා. යාගේ ඉස්කෝලේ පැත්තෙන් මේ එක්තරා කෙනෙක් ඉන්නවා. එයත් එක්ක යාළුවයි කියලා සමහර අය කිව්වා. සමහර අය කිව්වා යාළු වෙලා නැහැ කියලා. සමහර අය කිව්වා එයත් මේ මං වගේ මේ ඇගේ ප්‍රේමය බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඔතනදී ඉතින් අපි සාමාන්‍යයෙන් වෙන අය නම් කරගන්නේ වලියක් දාගන්න එකනේ. මගේ ළඟ එහෙම අයිඩියා එකක් නැහැ. මේකට මෙහෙම වෙන්නත් පුළුවන් දරිඳු. අනික කවියෙක්නේ ඔහු. ඔව්. ඉතින් කවියෙක් එහෙම පටලැවිලි ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වෙන එක්කෙනෙක් නම් කරන්නේ දැන් මටත් වඩා බාලයි ඒ කියපු මල්ලි. ඔහු ගැටුමකට යන්නේ. ඔහු ඒ සිතුවිලි සියල්ල කවි බවට පෙරලනවා. මේ ඒ මොකද දැන් මම හිතුවේ එයාට එයා ඉස්සරනොත් ඒක එයාට කැමති වෙයි. එහෙම නැතුව මට කැමැත්තක් තියෙනවා නම් මට කැමති වෙයි. එනත වෙනත් කවුරු හරි කෙනෙක් එයාට අපි නොදැනුවත් ආදරය බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනෙකුට අපේ භාෂාවෙන් කියනවා සෙට් වෙයි කියලා කිව්වේ. ඉතින් ඒ ගැනත් මම කවියක් ලිව්වා. මේ කවියත් එක්තරා නමක් සඳහන් වෙනවා. අපි ඒක එතරදී පුංචි පාදා කිරීමක්. එතරදී දැන් මේ මොහු ඒ හැම තැනකටම ඒ මොහු ආදරය කරන කෙනාගේ නම, ඇගේ සොහොයුරියගේ නම
සහ මේ මෙතනදි දැන් මේ කතාව ඇතුළට තව කෙනෙක් එනවා. ඒ හැමෝගෙම නම් ගම් මේ කවි පෙළේ තියෙනවා. මේක ඇත්තටම මේ ඒකයි මං කිව්වේ තරිඳු මේක ප්‍රේම සංදේශයක් කියලා. මේ මෙහෙමයි මේකේ දැන් මට දැන් මං කිව්වනේ මේ මම කතා කරන්න උත්සාහ කළා පාරේ බස් එකේදී මට කතා කරේ නැහැනේ අනිත් පැත්තට. අම්මා ආවා ඒ වගේ දේවල් නිසා. ඉතින් මම ඒ ගැන මං හිතුවා දැන් අර අනිත් මල්ලිත් එක්ක මොකක් හරි සම්බන්ධයක් මෙයාගේ තියෙනවද දන්නෙත් නැහැනේ. මට කතා නොකර ඉන්න. ඒ ගැන තමයි මේ කවිය මම ලිව්වේ. ලැබුනිසාද මවගේ දැඩි රැකවරණ පිළිබඳ සියලු දේ එදිනෙද ඔබ කරන ඇයිද කළේ සැමදා මට ගොලු කතන දැල්විලාද ඔබ සිත තුළ කළු පහන. එතනදි පොඩි විරහාවක් මතු කරලා තියෙනවා මං හිතන්නේ. අපිට මේ කවියේදී තරිඳු ඔය මේ සංකේත අපි භාවිතා කරනවා. එතෙන්දි කළු පාට ගන්නෙ විරහව. ඒ වගේ දෙස සුදු පාට කියන්නේ ජයග්‍රහණය. කළු පාට අපේ පරාජය, වේදනාව, විරහව වගේ. ඔහු ඒක හරිය නිවැරදිව එතනදී යොදලාගෙන තියෙනවා කවිය. දැන් ඔන්න අපි වෙනස්ම තැනකට ආවද මේ කතාව ඇතුලේ අපිට ඒ කවියේ රසවින්දනය අපි ලබා ගන්න අතරතුරේ අපිට තේරුනේ මෙහෙම තැනකට තමයි මේ අවසානයේදී ඔහුගේ අර උමා කිව්වා වගේ පරාජය කියන තැනට ආවා කියන එක. නමුත් ඔහු අදහස් කරලා තියෙන්නේ මේ වෙන දෙයක්. මට ඒක තේරුනේ නැහැ. ඒකෙන් දැල්විලාද ඔබ සිත තුළ කළු පහන කියන එකෙන් අදහස් කරේ ඒකට. බලන්න කවියට යන්න පුළුවන් තැන්. දැන් මෙතනදී අපි මොහුගේ මේ සම්පූර්ණ කවි පෙළ ලියවෙන කාලය ඇතුළේදීම ඇය පිළිබඳව යම් කිසි කැමැත්තක් මේ සියලු දේවල් තියෙනවා. ඒ හින්දා කොටසින් කොටස වෙන සිදුවීමෙන් සිදුවීම කවියට නගන්න ඔහු තීරණය කරනවා. එතනදී ඔහුගේ දැක්ම හා යෙදී ඔහු තුළ ඇතිවන සංයමය ඒක ඇත්තටම විශිෂ්ටයි නේද තරිඳු? මොකද ඇත්තෙන්ම සංයමයක් නැත්නම් කවියෙක් වෙන්න බෑ තරිඳු. ඒක ඇත්ත. ඔව්. ඉතින් ඔහු ඇත්තටම ඔහුගේ වයස ඔහු කුඩා වයසින් මේ ලියන්නේ. මම හිතනවා අවුරුදු 17ක් 18ක් වගේ 19ක් වගේ වයසේදී අවසාන ඉතින් එතෙන්දී ඔහු පෙන්වලා තියෙනවා ඔහු සතුව අනාගතයේ විශිෂ්ට කවියෙක් බිහිවීමේ පෙර නිමිති ඔහුගේ ඒ පැදි පෙළේ ගැබ් වෙලා තියෙනවා. හොඳයි. උමාවේ නිර්මලී සමගින් වානුක බටගොඩ දාපත් සමගින් එකතු වෙනවා කවි සඳැල්ල වැඩසටහන තුළ කවිය පිළිබඳව කතා බහ කරන්න. බොහොම රසවත් අත්දැකීමක් අපි තව දුරටත් ඔබට ගෙනෙන්නට සූදානම්. තවත් අපිට කෙටි විරාමයක් ගන්නට අවස්ථාව තියෙනවා. විරාමයෙන් අනතුරුව අපි මේ ඉදිරියට මොනවාද උනේ මේ කවි සියල්ලෙන්ම අපි දැන් කොටසක් අපේ අසන්නන් වෙනුවෙන් ගෙනාවා. ඒ සිදුවීම් අපි නැවත මෙනෙහි කළා. ඉදිරියට මොකක්ද උනේ කියලා මේ විරාමයෙන් අනතුරුව බලමු. කවි කතාවක් නේද තරිඳු? අනිවාර්යෙන්ම. කවි සඳැල්ල රසාලිප්ත පද සිතුවම FM 97.9 CRI ශ්‍රී ලංකා කවි සඳැල්ල සමගින් ඔබ එකතු වන්නේ. රාත්‍රී 9:30 ඉඳලා මේ වෙන තුරාවට අද වැඩසටහන අපි ඔබව සුවිශේෂී ඉමකට එකගෙන ගියා. ප්‍රේම කතාවක් කවි පන්තියකට නැගුණු ආකාරය පිළිබඳවයි අපි අද වැඩසටහන මුළුල්ලේම කතා බහ කළේ. ඔව් තරිඳු. අපි මෙහිදී අපිට මේ අපේ තරුණ කවියා මේගේ ප්‍රේමය ඔහු බොහෝම සංයමෙන් ප්‍රවේශම් සහගතව තමයි මේ ප්‍රේමය ගලාගෙන යන්නේ. ඉතින් එහිදී සාමාන්‍යයෙන් අපිට තරුණ වියේදී ඒ වගේ මෙච්චරම සංයමයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද තරිඳු? දඟකාර වයස. නමුත් කවියෙක් වෙච්ච අපේ වානුක බටගොඩ මේ එතෙන්දී හිතනවා මම වගකීමක් සහිත කෙනෙක්. පාසලේ වගකීමක් සහිත මේ වගකීමක් තියෙන දරුවෙක් මම. ඉතින් එතෙන්දී එයා බොහොම සංයමයෙන් අර කවිත් එක්ක එයාගේ ගනුදෙනුව කරගෙන යනවා. මේ පාසලේ ගෞරවයත් රැකගෙන. ඒ හා සම්බන්ධව ලියවිච්ච කවියකුත් තියෙනවා. අපි බානුක ඒ කවියෙන් පටන් ගමු. ඔව් දැන් ඇත්තටම ඒ කාලේ ශිෂ්‍ය නායක තනතුරක් තිබ්බා. ඊට අමතරව ශිෂ්‍යවට තූර්ය වාදන ඛණ්ඩයේ සැරයන් තනතුර තිබ්බා.
ශිෂ්‍යනායක තනතුර ඉතින් ශිෂ්‍යනායක 25ක් ඉන්න ඕනේ ජ්‍යෙෂ්ඨ. නමුත් අර තනතුර තියෙන්නේ එක්කෙනෙකුට විතරයි. ශිෂ්‍ය බට තූර්යවාද ඛණ්ඩයේ සැරයන්. ඒක අවුරුද්දෙන් හැම බැච් එකකම එකයිනේ අර ප්‍රධාන ශිෂ්‍යනායක වගේ තමයි. ශිෂ්‍යනායක ශිෂ්‍ය බට සැරයන් ක්‍රිකට් කැප්ටන් රගර් කැප්ටන් ඔය වගේ ශිෂ්‍ය බට තූර්යවාදන සැරයන්. ඇති අපේ බෑන්ඩ් එකත් සාන්ත තෝමස් විද්‍යාලයේ තූර්යවාද ඛණ්ඩය ලංකාවේ හැම අවුරුද්දෙම කරට කර තරඟ වදින අනිවාර්යෙන් 5න් උඩ ස්ථානයක් තියෙනවම තමයි අපේ බෑන්ඩ් එකට. ඉතින් එහෙම එකේ සැරෙන් වෙලා ඉන්නකොට විදුහල්පතිතුමත් මගේ නම අපේ තාත්තා පෞද්ගලිකව අඳුරනකොට මේක ටිකක් අමාරුයි සුදු ඇඳුමෙන් කරගෙන යන්න. ඒ කියන්නේ පාසල් වෙලාවේදී හම්බෙන්න කතා කරන්න එහෙම අවස්ථාවක් නැහැ. මම ගියෙත් නැහැ මේ නිසාම. ලියවුණා එකට කවියක් දරුවත් කොපමණක් දිවියේ තනතුරු පාසල් යන කලට පමණක් නිරතුරු නොමැතිය ඉන් පසුව ඒ ගැන අනතුරු ඉවසමි සුදු ඇඳුම අතහැර එනතුරු. පාසල් විය නිමා කරලා එනතුරු තෙමතියට කියනවා මග බලාගෙන ඉන්න කියලා. ඉතාමත් රසවත් අන්දමින් මේ කතාව කවියට නංවලා තියෙනවා. දැන් කාල වේලාවත් එක්ක අපිට සම්පූර්ණ කවි ටික රස විඳින්න මේ මොහොතේ ඉඩ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ තෝරගෙන තියෙනවා බොහොම රසවත්ම කවි කීපයක්. ඔව් දැන් මේ කවි පන්තිය මාත් මේ ගණන් කරලා ලියපු එකක් නෙමෙයි. මේක හාෆ් ෂීට් කොලයක ලිව්වොත් හාෆ් ෂීට් කොලේ දෙකට බෙදලා ලිව්වොත් එක පැත්තකට කවි 7යි 4ක් 4 28යි. හතර පැත්තට සහ පළවෙනි කවිය සහ අන්තිම කවිය දෙක එකතු වුණාම 30යි. 30ක් එකතු වෙලා මේකට නමුත් දැන් අපිට කාල වේලාව අවසන් නිසා මෙතන මම කවි කිහිපයක් තෝරගන්නවා. එකක් තමයි හැම වෙලේම බස් එකකට නගිනකොට බෑග් එක එල්ලන්නේ වම් පැත්තට. ඒ වගේ ගොඩක් වම අත වැඩිපුර පාවිච්චි වෙන ගතියක් තිබුණා. දැක්කම මම. ඒ හින්දා මම ලිව්වා ඒ ගැන. බොහෝ කාලයක් මෙතුවක් ලොව පැවති අනන්ත වාරයක් ඔබ මගේ වෙන්න ඇති. නිසල උවත් සසල නොවන කෙලි පොඩිති දෙන්න මට ඔබේ ඔය හොරු අත වමති. මොන්න තරම් නිරීක්ෂණයක් තිබිලා තියෙනවද? හරි අපූර්වේ විශේෂ කාරණාව වෙන්නේ මේ නිරීක්ෂණය අවසානයේදී කවියට අරගෙන ඒ කවිය ඇතුලේ සම්පූර්ණ කතාවක් මේ අද අපේ අසන්තන්ට මේ අහන්න අවස්ථාව ලැබුණේ ඒ රසය. ප්‍රේමයේ මෙහෙමත් පැත්තක් තියෙනවා. මෙහෙමත් රසයක් තියෙනවා කියන එක. ඊට පස්සේ තවත් කවියක් ප්‍රේමය නිසා උපන් කවියෙක්. ප්‍රේමය නිසා උපන් කවිය. ඔව් අනිවාර්යෙන්ම. ඊළඟ කවිය ලිව්වම එහෙම පතන්නෙමි ඔබගේ ආදර සෙනෙහ මට බඳින්නෙමි ගෙලමාල මට එය ලැබුණු විට සදන්නෙමි කුරුළු කූඩුව සවිය කොට රකින්නෙමි ඔබව මාදිවි දෙවැනි කොට. අනාගතය ගැන බලාපොරොත්තුවක් ඔන්න පෙන්නලා තියෙනවා. පෙන්නලා තියෙනවා. දැන් මේ කවි ලිව්වට ඒක බොහොම සුන්දර කවියක්. ඇත්තටම. බොහොම සුන්දර නිර්මාණයක්. දැන් ඇත්තට මේ කවි ලිව්වට මම දුන්නට ඇත්තට මේ කවි ලිව්වේ කවුද කියලා මම තාම මේ කවි පොතේ ලියලා නැහැනේ. ඒකටත් මම ලිව්වා කවියක්. අපි උසස් පෙළ විද්‍යා විෂයන් හදාරපු නිසා සාමාන්‍යයෙන් ඔය රසායන විද්‍යාවත් එක්ක වැඩිපුර භාවිතා වෙනවා. ඉතින් මම ඒ ගැන ඒකත් ගැන ලියලා මම ගැන කියවෙන කවිය ලිව්වා. මගේ නමට දැන් තමයි එන්නේ කවියක් ඇතුලේ. සාන්ද්‍ර උවත් අම්ලය ඇති බල අනුක ජලය දමා කැලතූ විට වෙයි තනුක මූල ද්‍රව්‍ය බන්ධන පරමාණුක ඇතිවෙයි කියා සිතනා මම බානුක. එලිසම මේ ගැලපීමේදී මම හිතනවා දැන් ඔබ කවිකාරියක් නිසා කොහොමද මේ ඒ ගැලපීම ඔබ දකින්නේ? ඇත්තටම තරිඳු මේ වයස යෞවනයෙක්ගෙන් එදා ඔහු හිටි වයස ගැනයි මම කතා කරන්නේ. එහෙම යෞවනයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඒ තරම් විශිෂ්ට කවියක්. ඇත්තටම. එහෙම පද ආරම්භයක්. හොඳයි. ඊට පස්සේ මම ලියනවා මේ වයස සම්බන්ධව. මම අපි උපන්දිනේ හොයනවනේ සාමාන්‍යයෙන්. කලින් කොච්චරක් කියලා දෙලා. මෙන්න මේ කවිය තමයි මම හිතන විදිහට අපූර්වම කවිය මෙතන තියෙන. මේ කවිය ලියවෙන්නේ වයසත් එක්ක. ඒ කියන්නේ මගේ උපන්දිනේ ඉඳලා කොච්චරක් වයසින් බාලද කියන එක මේ කවියේ තියෙනවා. එක් වස නව මස බාලැති පොඩි නංගි ගයන්නට දනීවිද සුකුමල පෙම්ගි
ව්‍යාජයට බැල්ම නොදා සරාගී ගායනයට ඉඩ නොතියන් විරහගී. ඕහෝ එතනින් ඉතිං අර ව්‍යංගෙන් කියලා තියෙනවා මේ දේට කැමති වෙන්න කියලා. ඔව් ඒත් ඔහු කියනවා පොඩි නංගි හ්ම්. තාම ඔබ කියන්නේ එතන කොන තරම් පෙම්වතෙක් විදිහට තමන්ගේ පෙම්වතිය ආරක්ෂා කරනවද තරින්දු ඇත්තටම. නේද? හොඳයි ඔය කවි අනික අද කාලේ හැටියට ඇත්තම ආදර්ශමත් තරුණයෙක් කවියෙක්. අනිවාර්යෙන්ම. මේ වැඩසටහන පුරාවටම අද අපි ඔබ වෙතට ගෙනාවේ අද අපි වැඩසටහනට එකතු කරගත් අපේ තාක්ෂණික ශිල්පියා බානුකගේ අතින් ලියවුණු කවි පන්තියක් පිළිබඳවයි හෝරාවක කාලයක් පුරාවට කතා කර කර හිටියේ. ඉතින් බානුක දැන් අවසානයේදී කොහොමද මේ කවි පන්තිය දැන් කවදා හරි දවසක මේක අතට දෙනවා කියන එක ඔළුවේ තියාගෙන ඉන්නවනේ. ඔව් අතට දෙනවා කියන එක ඔළුවේ තියාගෙන තමයි මේක ලිව්වේ. හැබැයි ඉතින් මේක අන්තිමට මම කලින් කිව්වා අපේ අම්මට මේක අහු වෙනවා. ඊට පස්සේ අම්මා මට දැන් ওই විභාගات කට උඩ තියාගෙන නිසා අම්මා කියනතේ මේවා කරන්න එපා දෙන්න එපා. මේක ඒ ළමයා කොයි විදිහට ගණීත් දන්නේ නැහැ. මේක අරගෙන කාට හරි දීලා තැන් වල ගිහිල්ලා දීලා මගේ නමට හානියක් වේද දන්නෙත් නැහැ කියලා අපේ අම්මා කියනවා. ඉතින් ඒක නිසා මමත් තව කවි පේලි දෙකක් මේකට එකතු කරනවා. මොකද මට ඒ කාලේ ශිෂ්‍යනායක තනතුරු ඒ පාසල යන කාලේ යම් තනතුරු තිබ්බ නිසාත් හැම වෙලේම දැන් අපේ අම්මත් මේකට බකට් එක දානවා. එයාගේ අම්මත් පස්සෙන් එනවනේ. ඒත් අම්මලත් මේකට දෙපැත්තෙම බකට්. හරිද? බාධායි මටයි. බාධා දෙපැත්තෙම. තරුණ කවියෙක් විදියට දැන් ඔහුගේ වචන වලට ඔහු සීමා පනවන්නේ නැහැ. ඔහු බොහොම නිදහසේ කතා කරනවා. ඔව් ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවක් නිසා මම ලියනවා ලෝකේ මේ කවිය දෙනකොට මොකද අපි මේ කවිය දෙන්නනේ ලිව්වේ. එයාගේ අතට මේක දුන්නම් පස්සේ එයා මේකට දැන් සාමාන්‍ය කියවලා ළඟ තියාගනීද එක්කෝ එක ගිහිල්ලා පන්තියේ තැන් වල ඕක ගිහිල්ලා කියවයිද ඕක අර මෙතරම් අපේ භාෂාවෙන් කිව්වොත් වටේ ගියොත් මේ මට ලැජ්ජාවක් ඇති වෙනවා. ලැජ්ජාවක් කියන්නේ ඔක්කොම හොඳයි කවි ටික හොඳයි කියයි. නමුත් ඕක අපේ ඉස්කෝලේට ආරංචි වුණාන් පස්සේ ඕවා ඊට පස්සේ වෙන ආකාරයෙන් යනවා. ඒ හින්දා ඉතින් මම ඒ ගැන හිතලා ලිව්වා ලෝකයේ නොදෙවෙනිය මාතෘත්වය පාසලේ ඇත මට නායකත්වය රකී කියා සිතමි මාගේ ගරුත්වය තබමි ඔබගෙන විශ්වසනීයත්වය පෙන්වයි කියා නොසිතමි මෙය ඇසින් ඇස අසවයි කියා නොසිතමි මෙය කනින් කන කියවයි කියා නොසිතමි මෙය කටින් කට යවයි කියා නොසිතමි මෙය අතින් අත. රසවත් අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. බොහොම බලාපොරොත්තුවක් තියෙනවා ඇයගේ චරිතය ඔහු ආරක්ෂා කරා හා සමානවම ඔහුගේ ඇයත් ඔහුගේ ගරුත්වය ආරක්ෂා කරයි කියලා. ඉතින් දැන් මේ කවි පෙළ ඉවර වෙන්නේ නිමාව දකින්නේ කොතනද කොහොමද? මේ කතා කවි පෙළ නිමා වෙන්නේ අවසාන වශයෙන් මම පොඩක් මේව පරීක්ෂා කරන්න උත්සාහ කරා. ඒ කියන්නේ මේ තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. මම මගේ ජංගම දුරකථන අංකය ටිකක් පහසුයි කියවන්න ඉක්මනින් මතක හිටිනවා. ඉතින් මගේ ජංගම දුරකථන අංකය මම කවියකින් ලිව්වා. මේ කවි වල තියෙන සියලු සම්ප්‍රදායන් බිඳ දමලා ලිව්වේ. මොකද බිඳ දමන්න වෙනවා ඒකට ඒ කවිය ලියන්න. ඒක ලිව්වා කවි පන්තියේ අවසානයේට. නමුත් මම මේ කවි කොලේ මං කිව්වා පළවෙනි කවියයි අන්තිම කවියයි වෙනම තිබ්බේ. ඒක තමයි කවි පන්තියේ කී එක. හදිසියේ මේ හාෆ් ෂීට් කොලේ මගේ අතින් බිම වැටුනොත් අහුල ගන්න කෙනාට හිතාගන්න බෑ කාටද මේක ලිව්වේ කවුද ලිව්වේ කියලා. මොකද ඒ දෙක සඳහන් වෙන්නේ පළවෙනි කවියේ අන්තිම කවියේ. ඒකම වෙනම තිබ්බේ. ඒක නිසා හදිසියේ මේක කොලේ මගේ අතින් වැටුනොත් මේ අහුල ගත්ත කෙනෙකුට නම් ගම් සඳහන් වුණත් මැද මුලාග තේරෙන්නේ නැහැ. ඉතින් අන්තිමට මම මගේ ජංගම දුරකථන අංකය ලිව්වේ මේ සියලු මේ සම්ප්‍රදායන් වලින් පිට ඒක තමයි අනුස්වාර සප්ත ඒක මොබිටේල ද්වි අෂ්ටං දේක ත්‍රයි අෂ්ටං ත්‍රීල ඉහත දෙපද බලනුව හැර නෙතු සංගල වැටහුණි නම් ඔබට අර්ථය දෙනු කෝල. එතන 3 එකට ල දාන්න බැහැ. ල දැම්මේ මට එලි සමය කලප ගන්න ඕන නිසා. සාහිත්‍යයත් එක්ක බලද්දී ඔහු දුරකථන එමතුමක් දෙන්න කියලා තියෙන එකේ
ඔහු බලාපොරොත්තු වෙන ඉස්තාමත් රසවත් හැඟීමක් උද්දීපනය කරන්න මේ කවි පන්තිය හරහා. ඒ වගේම රසවත් කවියක් මට හමුණා මේ තරිඳු ඔය පැදි පෙළේ තිබිලා. මොකද ඔහු හරි අපූර්ව ඉතාමත් අලංකාර කවියක් ඔය කවි පන්තියේ තියෙනවා. අපි ඒක ආයෙ අහමු බානුක. ඔබේ බලාපොරොත්තුවක් ඔබ ලියනවා. කවියට නගනවා. ඒක තමයි මේ කවිය මං හිතන්නේ මේ කවි පන්තිය ටිකක් වැඩිපුරම බර දාලා ලියපු කවිය. සුන්දරම කවි පන්තිය. මේ කවි පන්තියේ තවත් ආදර කවි බොහෝමයක් තියෙනවා. නමුත් මේ කාල වේලාවත් එක්ක සියල්ල කියන්න හැකියාවක් නැහැ. අපි ඉතින් මේ අර බර දාලා ලියපු කවිය අහමු. පතන්නෙමි ඔබගේ ආදර සෙනෙහෙ මට, බඳින්නෙමි ගෙල මාල මට එය ලැබුණු විට, සදන්නෙමි කුරුළු කූඩුව සවිය කොට, රකින්නෙමි ඔබව මාදිවි දෙවැනි කොට. ඔන්න ඔක තමයි අනාගත බලාපොරොත්තුව. මේ කවි පන්තිය සම්පූර්ණයෙන්ම ලියලා අවසානයේදී ඔහු මෙහෙම දෙයක් කියන්නේ ඒ අනාගතය පිළිබඳ ඔහුට පුදුම බලාපොරොත්තුවක් තියෙනවා කියන එක. ඒ වගේම තරිඳු මේ කවි පන්තිය ඔහු මං හිතන්නේ සෑහෙන කාලයක් පුරාම ලියවෙන කවි පන්තියක්. ඉතින් ඒ කවිය අන්තිමට එනකොට ඔහු බොහොම සාර්ථකයි. හැබැයි මේ කවි මම ලිව්වට ලියලා මම පොතක් විදිහට හදලා දෙන්න ගියේ. නමුත් ඊට කලින් අපේ අම්මට මගේ පොත් අදිනකොට මේක අහුවෙලා අම්මා කියන ඕක දෙන්න යන්න එපා. අර කියපු ගම් ප්‍රශ්න ඇති වෙයි, නැත්තම් ඕක මට ප්‍රශ්නයක් වෙයි, නැත්තම් ඒක යාළමට ප්‍රශ්නයක් වෙයි. අනික මේ විභාග කට උඩ තියාගෙන ඕක කරන්න යන්න එපා කියලා. ඒ නිසා ඉතින් අපේ අම්මගේ තීරණයට හිස නමලා මේක මම නොදී ඉන්න තීරණය කළා. නමුත් මට මගේ මේ බෑකප් එක මගේ ළඟ තිබ්බ නිසා මට අම්මට හොරෙන් තව පාරක් දෙන්න තිබුණා. නමුත් මම ඒක කරේ නැහැ. අදටත් සුරැකිව පවතිනවා මේ ප්‍රේම සංදේශය. ඔව් ඉතින් පැයක කාලයක් පුරාවට ඉතාමත් රසවත් අන්දමින් අපි කතා බහ කළා කවි පන්තියක්. අද අපි මාතෘකාව කරගත්තේ කවි සඳැල්ලේ ප්‍රේමය. ප්‍රේමයට අදාළව බොහොම රසවත් කවි පන්තියක් අපි අපේ අසන්නන් වෙනුවෙන් ගෙනාවා. වර්තමානයේ ලියවුණු ප්‍රේම සංදේශය. බොහොම රසවත්. බොහොම රසවත්. ඉතින් බානුක වටුගොඩ ඔබට ස්තුතියි අද වැඩසටහනට අපිත් එක්ක එකතු වෙලා ඔබේ ඒ රසවත් පැදිපෙළ අපට රටට ලෝකයට හැරෙන ඉදිරිපත් කළාට. ඔබටත් බොහොම ස්තුතියි මේ වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම උමා ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ ආයිත් රාත්‍රී 9:30ට අඟහරුවාදා දවසේ හම්බ වෙන්නේ තවත් මේ ආකාරයේ ඊටාම රසවත් පැදි පෙළක් සහිතව නැත්තම් තවත් නවක කවියෙක් සමග. හොඳයි ඉතින් එහෙනම් සමුගන්නට අපිට හෝරාව ලං වෙලා තියෙන්නේ. ඒ නිසා ලබන අඟහරුවාදා රාත්‍රී 9:30ට නැවතත් ඔබව හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සුබ සතියක්. මම තරිඳු පෙරේරා. කවි සඳැල්ල. රසාලිත් පද සිතුවම.